ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. අද අපේ ඕගනිස් කෙනෙක් නැහැ. ගිටාර් වලමයි අන්ප්ලග් විදියට වැඩේ යන්නේ. එතන අන්ප්ලග්මත් නෙමෙයි ප්ලග් කරගෙන නමුත් ස්වාමීන් වහන්සේ කරන්න තියෙන දේ උන්වහන්සේ දයාබරව කරගෙන යනවා. මගේ ආදර ප්‍රේමාන්තයනේ දවස් අපි චතාරික වන්දනා ගමනේ ආගමනයේ වන්දනා ගමනේ අපි දෙවනි දවසට එන්නේ ස්වාමීන් වහන්සේගේ වචනය අපි අයිති කරගෙන. ඉතින් මේක ඥානකාන්තයක් විදිහට ගන්න ස්වාමීන් වහන්සේ ඔබට මට දෙන ලස්සන අවස්ථාවක් විදිහට අයිති කරගන්න. දැන් ඊයේ දවසේ අලුබදාදා මගේ ප්‍රේමවන්තයනි ජොයල් පුතා ජොයල් තුමා කතා කළා කිව්වේ වත ඉරාගෙන නොව සිත ඉරාගෙන දැන්වත් මා වෙත හැරියෙන්න කියලා. ඒ කියන්නේ අපේ අතුලාන්ත ගනුදෙනුවකට යන්න. ඇතුලේ ගනුදෙනුව. එතකොට ඔබට ඔබ ඒක බැලුවා නම් රහසින් දකින ඔබගේ තාත්තා රහසින් දකින ඔබගේ තාත්තා ඔබට ප්‍රතිවිපාක දෙනවා. ඔබ දන් දෙන කල අනිත් අයට පේන්න කරන්න ඔබ දකුණු අත දෙන දේ වම් අතට නොතේරෙන විදිහට දන් දෙන්න. රහසින් ඔබ දකින තාත්තා ඒකට ප්‍රතිවිපාක දෙනවා. එතකොට ඔබ උපවාස කරන කල හිස තෙල් ගාගෙන තෙරනාද මුහුණ එල්ලගෙන නෙමේ ලස්සනට උපවාස කරන්න රහසින් ඔබ දකින තාත්තා ඔබට ප්‍රතිවිපාක දෙනවා. ඔබ යාඥා කරන කල රහසින් ඔබ දකින තාත්තා. මගේ ආදර ප්‍රේමවන්තයනි එකයි ඊයේ අපි කතා කරේ මේක හරියට ස්වාමින් වහන්සේත් එක්ක හනිමූන් එකක කාලයක් වගේ කියලා. මේක හනිමූන් එකක් කියලා කියද්දී මගේ ප්‍රේමවන්තයනි එතන ස්වාමීන් ඒ කියන්නේ මුළු ඒ ආදරවන්තයන් මුළු ලෝකයම පැත්තක තියලා නිවාඩු දාලා ෆෝන් ඕෆ් කරලා ජීවිතේ කවුරුත් නැති තැනක හුදකලා වෙන්නට යනවා. ඒ මොකද සමහර වෙලාවට සෙකන්ඩ් හනිමූන් එකක් තියෙනවා නේද? සමහර පවුල් වල සෙකන්ඩ් හනිමූන් එකක් තියෙනවා. එලාගේ ජීවිතයේ ඇනිවර්සරි වලදී ලංකාවේ මේව ලොකු නැති වුණාට මගේ ප්‍රමාන්තනේ ඒ තැනදී ඔබගේ මගේ ජීවිතේ ඒ තැනදී ඒ යුවල වෙනම තනි වෙන අත්දැකීමක්. දැන් උන්වහන්සේ ඇත්තටම චතාරිකය කියලා කියද්දී මගේ ප්‍රමාන්තනේ පාලුකරයට යන අත්දැකීමේදී දවස් 40 අපි පාලුකරයට යද්දී එතනදී අපේ ජීවිතයේ අයින් වෙන්න තියෙන තැන් අයින් වෙලා කැඩෙන්න තියෙන තැන් කැඩිලා ස්වාමීන් වහන්සේත් එක්ක ගැඹුරු අත්දැකීමකට යන්න ආරාධනා කරන කාලයක්. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමවන්තනි දවස් 40 ගැන කතා කරද්දී බයිබලයේ දවස් 40 තියෙන තැන් කිහිපයක්ම අද අපි අයිති කර ගන්නට යනවා. දැන් දවස් 40 කියද්දි මගේ ප්‍රේමවන්තයනි දින 40 දැන් මේ 40 සංඛ්‍යාව බයිබලයේ 146 වතාවක් තියෙනවා. 40 කියන්නේ බයිබලයේ නිතර යෙදිච්ච සංඛ්‍යාව. එතකොට මේ දින 40 ගත්තාම මගේ ප්‍රමාණතනේ මුලින්ම අපි දන්නවා ජෙනසිස් 7:4 අපි උපත්ති කතා පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය බලන්න. උපත්ති 7:4 බලන්න දවස් 40ක් වැස්සක් එනවා ස්වාමින් වහන්සේ ලෝකය පිරිසිදු කරන්න. වචනය අපි අයිති කරගමු. තව 7 දවසකින් පොළව මත දවස් 40ක් හා රාත්‍රී 40ක් වැසි වස්වන්නෙමි. මෙලෙස මා මැවූ ජීවමාන සියල්ලක්ම පොළොව තලයෙන් ඉවත් කර දමමි වදාළසේක. ඒ කියන්නේ දවස් 40 සුද්ධ කරන කාලයක්. ඔබගේ මගේ ජීවිතයේ මේ දවස් 40 උන්වහන්සේ ඔබ මාව සුද්ධ කරන්නට ඕනේ. ඊට පස්සේ අපි දකිනවා මගේ ප්‍රේමවන්තයනි මෝසස් ඊජිප්තුවේ හිටියේ අවුරුදු 40ක්. ඒ නෝටි 40 වල තමයි ආයිත් මෝසස් ඊට පස්සේ ඊජිප්තුවේ දවස් අවුරුදු 40ක් ඉඳලා ඊළඟ අවුරුදු 40 පාලු කරේ යන්නේ. මෝසස්ගේ ජීවිතේ එහෙම දවස් 40 යනවා. ඒ වගේම අපි දකිනවා මගේ ප්‍රේමවන්තයනි සීනයි කඳු මුදුනේ දවස් 40ක් නික්මයාම 24:18 අපි අයිති කරගන්නවා. නික්මයාම 24:18 බලන්න. එතකොට නික්මයාම 24:18 වචන මෝසස්ද වලාකුළ මැදට ගොස් කන්දට නැග්ගේය. ඔහු හැමෝම කියන්නේ දහවල් 40ක් හා රාත්‍රී 40ක් කන්දෙහි සිටිසේක. එයයි ස්වාමින් වහන්සේව හම්බ වෙන්න කලින්. මගේ ආදර ප්‍රේමවන්තනි මේ දින 40 අපි පාලුකරයට යනවා කියලා කියද්දී පාලුකරය ඇතුලේ අපි අනවශ්‍ය දේ අයින් කරලා
ස්වාමින් වහන්සේගේ හඬට ස්වාමින් වහන්සේගේ වචනය අහන්න උන්වහන්සේගේ අනාවරණයට අපි නිරාවරණය වෙන කාලය. අපි ජීවිතේ ගොඩාක් බිසි. අපි ජීවිතේ ගොඩාක් වැඩ කරනවා. ඉතින් මේ දවස් 40 ඥානකාන්තියක් වගේ මම ස්වාමින් වහන්සේව හමු වෙන්නට යන දයාබර කාලයක් මගේ ප්‍රමාන්තේදී. ඒ තැන තමයි ස්වාමින් වහන්සේ අපිට කතා කරන්නේ. අද උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ ගත්ත තීරණ සහ ඔබගේ මගේ තීරණය ගැන කතා කරනවා. මගේ ආදර ප්‍රමාන්තේනි අපේ ජීවිතයේ අපි පැහැදිලි ලෙස හැම වෙලාවෙම තීරණයක්. 40 දවසේ ඥානකාන්තියට එනවද නැද්ද කියන එකත් තීරණයක්. මේ තීරණය ස්වාමින් වහන්සේ දැන් වත ඉරාගෙන නොව සිත ඉරාගෙන එන්න කිව්වා. උපවාසය ගැන කතා කරා. උන්වහන්සේගේ ආඥාවේ ගැඹුරට යද්දී මගේ ගත්ත තීරණ සහ මම ගන්න තීරණ සහ ගන්නට යන තීරණ ගැන ස්වාමින් වහන්සේ දයාබරව අද වචනය හරහා ඔබ මාව අවදි කරනවා. අපි ද්විතීය නීති සංග්‍රහයේ අද පළවෙනි කියවීම අයිති කරගමු. ද්විතීය නීති සංග්‍රහයේ 30 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ සිට. බලන්න මම ඔබ ඉදිරියෙහි කියන්න බලන්න මම අද ඔබ ඉදිරියේ ජීවනය සහ සැපතද මරණය සහ විපතද තැබීමේ රහස කියන ඔබ ඉදිරියේ මම විපතයි සැපතයි තිබ්බා ජීවනයයි මරණයයි තිබ්බා තෝරගන්නක ඔබගේ ජීවිතේ දෙයක්. ඇයි එහෙම කියන්නේ නැද්ද? ඇයි එහෙම දෙන්නේ? කෙලින්ම සැපතම තිබ්බනම් හරිනේ. ඇයි විපතක් තියන්නේ නැද්ද? ඇයි තෝරගන්න දෙන්නේ? එහෙම ඕනේ නැහැ නැද්ද? එහෙනම් මෙච්චර වදයක් නැහැනේ. උන්වහන්සේ තහනම් ගහක් මවන්න නැතුවනේ. එහෙමම තිබ්බනම් කිසි අවුලක් නැහැනේ මගේ ප්‍රමාන්තේනේ. එහෙනම් තීරණයක් නැහැ. මගේ ප්‍රමාන්තේනේ එහෙනම් අපිට නිදහස් කැමැත්තක් නැහැ. නිදහස් කැමැත්ත නිසා තමයි අපි තීරණයක් තියන්නේ. නිදහස් කැමැත්ත නැතුව අපිට ආදරය කරන්න බෑ. මගේ ආදර ප්‍රමාන්තේනේ සතුන්ට නිදහස් කැමැත්තක් නැහැ. ඌව සිස්ටම් වෙච්ච තැන ඌ ක්‍රියා කරන්නට ඕනේ. එතනදී ඌට තෝරා ගැනීමක් නැහැ. හැබැයි අපිට මනුෂ්‍යයට තෝරා ගැනීමක් තියෙනවා. එහෙම තෝරා ගැනීමක් නැත්නම් අපිට ආදරය කරන්න බෑ මගේ ප්‍රමාන්තේනේ. ආදරය කරන්න නිදහස් කැමැත්තක් තියෙන්නට ඕනේ. එතනින් තමයි අපි ජීවිතේ තීරණය කරගන්නේ. එනිසා තමයි උන්වහන්සේ ඒදම් උයන මැද තහනම් ගහ නෙමේ ඇත්තම ගහ හොඳ නරක දැනගැනීමේ ගහ මවලා කිව්වේ මේකෙන් විතරක් කන්න එපා. choice එකක්. එතකොට කන්න හැකියාව තියෙනවා නොකන්න හැකියාව තියෙනවා. ඒෙන් ඔබ තෝරගන්නේ මොකක්ද? ජීවිතේ හැම නිමේෂයකම තීරණයක් මගේ ප්‍රමාන්තනේ. ඔබගේ හැම සිතුවිල්ලකටම දෙපැත්තක් එනවා. හැම වචනයකටම දෙපැත්තක් එනවා. ඒකයි උපවාසයේ ලස්සන මට කියන්න තියෙන දේ. මම කියනවද නැද්ද? මම කරන්න තියෙන හැම වෙලාවෙම ඔබ අවදි වුණොත් අතුලාන්තයේ දෙකක් මැද තමයි ඔබ තීරණය කරන්න වෙන්නේ. අපි ඒකට කියනවා හෘද සාක්ෂිය කියලා. උයන මැද හිටපු හෘද සාක්ෂිය. එතන හෘද සාක්ෂිය හඬක්. ස්වාමින් වහන්සේ මගෙන් ඉල්ලන දේ නපුරා කතා කරන දේ අතර තීරණයක්. උන්වහන්සේ පිලාත් මිනිස්සු ඉස්සරහා බරබ්බාස්ව ජේසුව තියලා තෝරගන්න කියලා කිව්වා. එයාලා බරබ්බාස් තෝරගත්තා. සමාරියේ මිනිස්සු මගේ ප්‍රමාන්තේනි සමාරියේ මිනිස්සු අපි දකිනවා මාක්තුමාගේ සුවිශේෂයේ සමාරියේ මිනිස්සු සේනා කියන යක්ෂයාව ආවේශ වෙච්ච මිනිස්සයා. ඒ කියන්නේ යක්කු 6000ක් ඒ මිනිස්සයා ගාව ඉන්නවා. යක්කු 6000ක් ඒ මිනිස්සයා ගාව ඉන්නේ නැද්දි? පස්වෙනි පරිච්ඡේදයේ එයාලා මොකද වෙන්නේ? යක්කු 6000 ඌරන්ට ආවේශ වෙනවා. 13 වෙනි පරිච්ඡේදය වගන්තිය. උන්වහන්සේගේ අවසර දුන්සේක යකුන්ට අවසර දෙනවා. අශුද්ධාත්මය නික්මවුත් ඌරන්ට වැහුණේය. 2000ක් පමණ වූ ඒ ඌරෝ රැළ ප්‍රපාතයෙන් පහතට වැඩි වේගයෙන් දිව ගොස් මුහුදේ ගිලී මලෝය. ඌර මැරෙනවා.
ඌරු ගොව්ව පලා ගොස් නුවරද ගම්මානයේද එපවත් පතල කොළොය. එවිට සිදු දේ කුමක්දයි බලන පිණිස මිනිස්සු නික්මා. ඔහු ජේසුස් වහන්සේ වෙත පැමිණ අශුද්ධාත්මාවේශ වූ මිනිසා එනම් යක්ෂ සේනාංකය වැහි සිටි මිනිසාද දැන් වස්ත්‍ර හැඳ හොඳ සී කල්පනාවෙන් හිඳුණු දැක භීතියට පත්ව යසියසින් දුටු අශුද්ධාත්මාවේශ වූ මිනිසයාට සිදු දේද ඌරන් පිළිබඳ සිද්ධියද උන්ට කියා දුන්නා. ඔහු දසිය දේශ සීමාවලින් පිටවී යනමෙන් උන්වහන්සේගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියෝය. ජේසුට කියනවා යන්න කියලා. ජේසුට කියනවා යන්න කියලා සීමාවලින්. මොකද ඌරෝ නැති වෙච්ච නිසා. තොර ගැනීමක්. මගේ ආදරේ මාතේනි. හැම වෙලාවෙම තොර ගැනීමක්. අද උන්වහන්සේ කතා කරලා කියනවා මම ඔබ ඉදිරියේ ගින්නද ජලයද තියෙනවා ඔබ තෝරගන්නේ මොකක්ද? හැබැයි මේ තෝරගැනීම පිටිපස්සේ ඔබගේ සිතක් තියෙනවා. ඔබට වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. ඔබ ජීවිතේ තුවාල වෙච්ච විදිහක් තියෙනවා. පවුල්තුමා කතා කරලා කියනවා බලන්න රෝම 7 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය. මේ තෝරගැනීම පිටිපස්සේ තියෙන අබ්බඝාතකම. ඇයි මම එතනම තෝරගන්නේ? මම දන්නවා මේක වැරදි කියලා. මම දන්නවා මේක හරි නෑ. මේකෙන් වෙන්නේ විනාශය. සිගරට් පැකට් එකේ තියෙනව නේද? හක්ක දියවිලා, මුඛ පිළිකා හැදිලා, පින්තූර තියෙනවා බලන්න අපිරියයි. ඒක බලාගෙන කඩාගෙන සිගරට් එක ඒ හක්කේ ඒ පැත්තෙන්ම තියලා බොනවා නේ. ඉතින් ටීවී එකේ මත්පැන් සිද්ධියක් යනකොට යටින් දානවා මේක භයානකයි කියලා දැම්මට අදාළ වෙන්නේ නැහැ. තෝර ගැනීමේ අවුලක්. වචන කතා කරලා කියනවා බලන්න. මා කරන දේ කියන්න මටම නොතේරේ. මා කරන්නට කැමති දේ නොව මා ද්වේෂ කරන දේ. මා කරන්නේ මා කැමති දේ බව මට හැඟේ නම් ඒ නීතිය යහපත් බව මම ඒත්තු ගනිමි. සැබවින්ම මා කරන දේ කරන්නේ මා නොව මා තුල ඇති කියන්න මා තුල ඇති පාපය වේ. යාත්‍ර ප්‍රමාතිනේ අබ්බඝාත ස්වභාවයක්. ඔබ හිතන්න ගොඩාක් වෙලාවට අපේ ගාවට උපදේශනට එනවා. අපි හිතමු එක සිද්ධියක් සමලිංගික ඇසුරු වලට වැටිච්ච දරුවෝ. චුටි කාලේ සමහර වෙලාවට එයාලගේ සමලිංගික නැඹුරුවක් තියෙන්නේ. එතන ඒ තනදී ගොඩාක් වෙලාවට ජේසුත් එක්ක ආත්මයන්න් තුල අතීතයට යද්දී එක සිද්ධියක් තියෙනවා එයාලව පාවිච්චි වෙච්ච. වැරදි විදියට පාවිච්චි වෙච්ච. එතනින් කුරුවල් වෙන ඒ දරුවා මගේ ප්‍රමාන්තනේ එතනින් ප්‍රශ්නයක් වෙන දරුවාගේ තමයි choice එක අවුල් වෙන්නේ. ජීවිතේ ඔබගේ මගේ ඇතුලේ බිඳිච්ච තැනක් තියෙනවා. එනිසයි මට එහෙම වෙන්නේ. අපිට මගේ ප්‍රමාන්තනේ එළියේ දේ විතරයි පේන්නේ. ඇතුලේ මොකක්ද මට උනේ කියන එක තේරෙන්නේ නැහැ. ඒකයි ගින්නයි ජලයයි තියෙන්නේ. ජීවිතයයි මරණයයි තියෙන්නේ. අපි මරණයම තෝරගන්නේ. අපි ගින්නම තෝරගන්නේ. දැන සමහර වෙලාවට. මගේ ආදර ප්‍රේමාන්තේනි ඔබ මාව පස්සට අදින බලවේග තුනක්. යක්ෂයා හැමෝම කියන්නේ ලෝකයා මාංශය. යක්ෂයා ලෝකයා මාංශය. එතකොට මගේ ප්‍රේමාන්තේනි මාංශය ඒ ඇතුලේ මාව පෙළෙන තැනක් තියෙනවා. ඒ මාංශය මාව ඇතුලෙන් අදිනවා. මාව තල්ලු කරන්නේ වෙන තැනකට. සමහරවිට හොඳටම දැනගෙන හිටියා. ඊට පස්සේ තීරණේ අවුල වෙන්නේ යක්ෂයා මේ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ සාතන්. හැබැයි ලෝකයා පරිසරයේ අවුලක්. පරිසරයේ අවුලක් තියෙනවා. මගේ ආදර ප්‍රේමාන්තේනි ඒ තැනදී අපි ගන්න තීරණයේදී පාරිසරික සාධක අපි එළියේ බලපෑමක් තියෙනවා. ඒ බලපෑමත් එක්ක මම ගන්න තීරණය මගේ ප්‍රමාන්තේනි. අද ස්වාමින් වහන්සේ කියනවා යක්ෂයා ඒ කියන්නේ දැන් ගින්න ජලය දෙපැත්තේ තියෙද්දි ස්වාමින් වහන්සේ දෙන්නේ ජලය නම් උන්වහන්සේ දෙන්නේ ජීවිතය නම් ඒකේ ආයි දඟලන දෙයක් නැහැ. හැබැයි යක්ෂයා කියන්නේ හොරෙක්. සාතන් එන්නේ සොරායිනේ සොරකම් කරන්න මරන්නට විනාශ කරන්නට. ජොම් 10 කතා කරනවා.
හැබැයි එනිසා අර ගින්න ඌ ලස්සනට හදනවා. ඒක ස්වීට් ගින්නක් කරනවා. ඒක නිකන් ලස්සන පැක් එකක තේරුණාද නිකන් රැප් කරලා මේකප් දාලා තේරුණාද කියන එක. ඒක නියමට ආකර්ෂණය කරන්න අර මාංශයට අසර රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩුමට කදිම විදියට ඒ තෝර ගැනීම පටලවනවා. ලෝකය යන රැල්ලක්. එනිසා ඒක සාධාරණීකරණය කරන වෙලා මට උත්තර දෙන්න වෙන්නේ සම්පූර්ණයෙන්ම උඩුකම් බලා යන විදිහට. මගේ ආදරේ මාන්තියනේ. ඒකයි මේ 40 දින 40 අපි පාලුකරයට යන්නට ඕනේ. පාලුකරේ මේ මාංශයට ආසදේ මම කඩලා වත ඉරාගෙන නෙමෙයි සිත ඉරාගෙන මගේ ඇඟ ඉල්ලත්ති එතන එක ඉරලා පුංචි දේවල් වලින් අපි තමයි මේ දේ කරන්නේ. ලොකු දේවල් වලින් නෙමෙයි. උනාස කියනවා පුංචි දෙයට විශ්වාසවන්ත වෙච්ච ඔබට මහා දේවල් දෙනවා. එනිසා ඒක පුංචි මස් කෑල්ලකින්, ටොෆියකින්, ටෙලිග්‍රාම් එකකින්, ෆෝන් එකේ ෆේස්බුක් එකකින් මේ චූටි දෙයකින් ඔබ පටන් ගත්තී. ඔබගේ විල් පවර් එක, ඔබගේ අතුලාන්තය ඔබ ශක්තිමත් කරනවා, එක්සර්සයිස් කරනවා. මගේ ප්‍රමාන්තයනේ මේ පාලු කර දින 40 තව ලස්සන පැත්තක් තමයි ඔබ ට්‍රේනින් එකක ඉන්නේ. ඔබ පරිශ්‍රමයක ඉන්නේ, ට්‍රේනින් එකක ඉන්නේ. ඔබගේ ඇඟ අපි හිතමු ස්පෝර්ට් මීට් එකක අපි තරගයකට යන කෙනා සටන් කරන්න යන බොක්සර් කෙනෙක් හරි ෆයිටර් කෙනෙක් හරි යා දවස් ගානේ ෆිට්නස් පුෂ්අප්ස් කරලා දුවලා තේරෙනවා ඩිප්ස් ගහලා තේරෙනවාද කියන එක එතනදී යා ට්‍රේන් වෙනවා ඒ සටන කරන්න. ශරීරය ට්‍රේන් කරන්න ඕන අපි. ආත්මය ට්‍රේන් කරන්න වෙනවා. එනිසා මේ දවස් 7 ලස්සන කාලයක්. අපි මගේ ප්‍රේමවන්තයනි සාක් එකට ඔලිම්පික් එකට දුවන්න ඉන්න දරුවා ඒ ක්‍රීඩකයා ට්‍රේනින් එකට යන්නේ මොන කරදරයක්ද කියලා නෙමෙයි. උදේ නැගිටලා බඩු ටික අරගෙන තේරෙනවද කියන එක එතනදී පැක් කරලා ලෑස්ති කරන පාන්දර ජොගින් යනවා. තේරෙනවද කියන එක ඒ ෆිට්නස් එක්සර්සයිසස් කරනවා, ජිම් එකට යනවා. ඒක ආසාවෙන් යන්නේ ටාගට් එකක් එක්ක. අපේ ජීවිතයේ ඒ ට්‍රේනින් එක ඕනේ. මොකද මේක ස්පිරිචුවල් කම්බැට් එකක්. මේක සටනක්. මේ තීරණය තෝරගන්න එකේ මම සිස්ටම් එකේ පුරුදු වෙලා තියෙන්නේ අර ආසදේ ඇඟ ඉල්ලන දේ තියෙන රියැක්ෂන් එකක් එක්ක. ඒක નિરાයාසයෙන් අපි හුරු වෙලා තියෙන්නේ ලොසින්දජර ජීවිතවලට. කිසිම චැලෙන්ජ් එකක් ගත්තේ නැති දනක. අපිට අභියෝගයක් නැති දනක. මගේ ආදරේ මාන්තයනේ. ඒකයි මේ දවස් 40 අපි මේ තීරණය ගැන හිතන්නේ. ඇයි මම මෙතනටම යන්නේ? ඇයි මම ඒ අඩුවටම යන්නේ? පාපොච්චාරණය හැමදාම මම කියන්නේ එකම දේ කිය ඉන්නේ. ඊතරවීමක් නැහැ. අපි වැඩවලින් චුට්ටක් අහකට ගිහිල්ලා ගැඹුරට යනවා. ස්වාමීන් වහන්සේ මට මොකක්ද කියන්නේ කියලා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. වචනය අපි දිගට කියවගෙන යමු. උනාස කතා කළා කියන ඊළඟ වගන්තිය. කියවගෙන යන්න පුතේ. ඔබේ දෙවි සමිදානන් වහන්සේ ඔබට මේ දින දෙන පනත් ඔබ අනුගමනය කරයි නම් ඔබ ඒ රටේ පදිංචි වෙමින් වැඩි වර්ධනය වී ජීවත් වන්නේය. මගේ ආදර ප්‍රමාන්තයනේ. මගේ ආදර ප්‍රමාන්තයනේ. ස්වාමින් වහන්සේ කතා කරලා කියනවා ඔබ ඒ පනත් ඉෂ්ට කරනවා නම් ඔබට ආශිර්වාද දෙනවා. ඒ කියන්නේ ඒ කනෙක්ෂන් එකේ ඉන්නේ නැද්දී ඒ ආශිර්වාදය අපට ගලනවා. අත්ත මිදිවලට සම්බන්ධ වෙනවා වගේ සම්බන්ධ වෙද්දී මගේ ප්‍රමාන්තයනේ උන්වහන්සේ පළදරන අත්දැකීමකට ඔබ වර්ගෙන යනවා. මේ කතා කරන්නේ ස්වාමින් වහන්සේ කතා කරන්නේ ඒ මහා ගැඹුරු අත්දැකීම. ඒ කියන්නේ මේ අත්දැකීමත් එක්ක මගේ ආදර ප්‍රමාන්තයනේ ඔබ සම්බන්ධ වෙද්දී ඒ හරහා ඒ සම්බන්ධ වෙන්න කියන්නේ උන්වහන්සේගේ බලය, උන්වහන්සේ අදහස් කරන ජීවිතය, උන්වහන්සේ අදහස් කරන උන්වහන්සේගේ සැලැස්ම ඔබගේ ජීවිතේ ඉෂ්ට වෙන්න. එතන ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. ඔබ එතන කනෙක්ට් වෙද්දී ඔබට ආශිර්වාද එන්නේ.
කනෙක්ට් වෙන්නේ නැතුව මගේ ප්‍රේමවන්තනි ලෝකේ දඟලන දඟලිල්ලක් තියෙනවා. කඹරන කැඹරිල්ලක් තියෙනවා. උන්වහන්සේ කියන ඔබ සම්බන්ධ වෙද්දී ඔබගේ ජීවිතය සඵල වෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා මගේ ප්‍රේමවන්තයනි සමහර වෙලාවට අපේ ජීවිතයේ මහා ගඟක් ස්වාමීන් වහන්සේ ලොකු දෙයක් කරගන්න හදනවා. ඒක ඩෑම් එකකින් කව කරගෙන එක සොරවුවක් විතරක් අරගෙන අපි වතුර යවන්නේ. දැන් අපි හරි සන්තෝෂයි එක සොරවුවකින් එන වතුරත් එක්ක. හැබැයි ඒ වාන් දොරටු ඔක්කොම ඇරියම එන බලය අපි දන්නේ නැහැ. ඒ නිසා නපුරා ඔබගේ ජීවිතයේ වෙන චූටි දෙයක් එක්ක ඔබ තෘප්තිමත් කරලා ස්වාමින් වහන්සේ කරන්න අදහස් කරන දේ ලොක් කරලා ලොප් කරනවා. ඒක උන්වහන්සේ කතා කළා කියන්නේ. එක කොරින්ති උන්වහන්සේ දෙවෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්ති කතා කළා කියනවා. උන්වහන්සේ සූදානම් කරපු දේ මගේ ප්‍රමාණයෙන් ඔබට හිතා ගන්නත් බෑ. වචනේ ගන්න. ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස කියන්න. ශුද්ධ ලියවිල්ලේ ලියා දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට උන්වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාවත් ඇසින් නුදුටු කනින් නොඇසූ සිතින් නොසිතූ දෙයකි. ඔබ ඔය දැන් ජීවත් වෙන තැන මගේ ප්‍රමාණයෙන් සොච්චමක් එක ඇවිල්ලා ඉඳුල්ලව කන තැනක් උන්වහන්සේ මංගල භෝජනයක් ලෑස්ති කරලා තියෙන්නේ. හරි යකා කිව්වා ඔබ තහනම් ගහින් කැහුවාම ඔබ දකින්න ගන්නවා කියලා. හරි යාලා දැක්කා. ඇත්ත. බිව්වාම ඔබ ගන්න අන්න තීරණයකදී කාමයේදී රාගයේදී ඒ වෙලාවට ඇති වෙන ත්‍රිල් එකක් තියෙනවා ඇත්ත. ඔය මාළුවා හැම කද්දී මගේ ප්‍රේමාන්තනේ ඒ ගැඩවිලාගේ ඒ ඉස්සගේ රසයක් තියෙනවා ඇත්ත. හැබැයි ඒ පුංචි රසයට කොක්ක වැදිලා හක්කට තේරුණා ජීවිතේම වහල් වෙන කාලකන්නිකම පේන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමාන්තයනි ස්වාමීන් වහන්සේ අද කතා කරන්නේ එකයි. ඔබ මට සම්බන්ධ වෙද්දී ඔබ මට සම්බන්ධ වෙද්දී ඔබ ආශිර්වාද ගලන්නේ. ඒ නිසා මේ පාලු කරට යන්නේ අපේ ජීවිතයේ අපි ගොඩනගා ගත්ත දේ මාර්තා වගේ ගොඩාක් දේවල් කරලා හැබැයි පුස්සක් වෙලා ඉතුරු වෙලා. ඇත්තටම ජේසු කියන දේද මම කරන්නේ. මගේ තීරණය ජේසුගේද? මම මේ පටන් ගත්ත සම්බන්ධකම ජේසුගේ තුලක සම්බන්ධකමක්ද? ඒ තීරණය තුල මගේ ප්‍රමාන්තනේ අද මම කොතනද ඉන්නේ? මගේ විවාහයේ දුකේදී සැපේදී වාසනාවේදී අවාසනාවේදී ඉන්න තීරණයක් ගත්තා. ඒ තීරණය තුල මම කොතනද ඉන්නේ? ඔබ ගන්න යන තීරණ කොච්චර ස්වාමින් වහන්සේගෙන් අහනවද? පාලු කරේ එක ඩිසර්න්මන්ට් එකක්. අපි විමසන තැනක්. මගේ ඇඟ කතා කරන දේ නෙමෙයි. මගේ ප්‍රේමවන්තනේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ එක රාජාවලියේ පැහැදිලිවම ස්වාමීන් වහන්සේ කතා කරන දෙයක් තියෙනවා. 19 වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ එලියාට කතා කරන වචන බලන්න. මගේ ප්‍රේමවන්තනේ උන්වහන්සේ එලියාට ප්‍රකාශ වෙන තැන. එක රාජාවලිය 19 11 වෙනි වගන්තිය. උන්වහන්සේ කතා කොට පිටතට આવුත් කන්ද උඩ සමිදානන් වහන්සේ ඉදිරියේ සිටිනයි වදාළසේක. එවිට සමිදානන් වහන්සේ ඒ ළඟින් ගියසේක. උන්වහන්සේට පෙරටුවෙන් කියන්න උන්වහන්සේට පෙරටුවෙන් මහා බලවත් සුළඟක් කඳු දෙදරවා පර්වත බිඳගෙන ගියේය. ඒත් සමිදානන් වහන්සේ සුළඟේ නොවුසේක. සුළඟට පසු පොළොව කම්පාවක් විය. ඒත් සමිදානන් වහන්සේ පොළොව කම්පාවේ නොවුසේක. පොළොව කම්පාවට පසු ගින්නක් විය. ඒත් සමිදානන් වහන්සේ ගින්නෙහි නොවුසේක. මගේ ආදර ප්‍රමාන්තයනේ ස්වාමීන් වහන්සේ ඒ කිසිම දෙයක නෙමෙයි ඉන්නේ. කිසිම දෙයක නෙමෙයි ඉන්නේ. වෙනම තැනක කතා කරන්නේ. වෙනම තැනක උන්වහන්සේට අමතන්නේ. ඒතර ඔබගේ ජීවිතය මගේ ප්‍රේමවන්තනේ ඔබගේ ජීවිතයේ මේ ඇත්තටම මම කරන්නේ ස්වාමීන් වහන්සේ කියපු දෙයද? මතෙතුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තිය බලන්න. ඒ දවසේදී බොහෝ දෙනෙක් ඇවිල්ලා කතා කරලා කියනවා ස්වාමිනී අපි ඔබගේ නාමයෙන් දිවස් වැකි නොකිවෙමුද? ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකළෙමුද? ඔබේ නාමයෙන් නොඑක් ප්‍රබල ක්‍රියා නොකළෙමුද? මට කියනු ඇත.
එවිට මම කිසි කලෙක ඔබ නොහැඳිනමි. දුදැනි මා වෙතින් අහක් වයන්නයි උන්ට කියන්නෙමි. කියන්නේ යාළ කරලා තියෙන උන්වහන්සේගේ කැමැත්ත නෙමෙයි. අපි ජීවිතේ තීරණයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක අවදි වෙන්න කාලයක් අපි. මේ දින 40 අපි අලුතෙන් හිතනවා නතර වෙලා දුවද්දි තේරෙන්නේ නැහැ. නතර වෙලා අහනවා ඇත්තටම මම කොතනද ඉන්නේ කියලා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. අද සුවිශේෂය අපි අයිති කරගන්නවා ලොක්තමාගේ සුවිශේෂයේ 9 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරන දේ. ලොක්තමාගේ සුවිශේෂයේ 9 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තියේ වචනය අපි අයිති කරගමු. තවද මනුෂ්‍ය පුත්‍රයාණන් කියන්න තවද මනුෂ්‍ය පුත්‍රයාණන් බොහෝ වේදනා විඳින්නටත් බොහෝ දුක් වේදනා විඳින්නටත් ප්‍රජා මූලිකයන්ද ප්‍රජාමූලිකයන්ද නායක පූජකයන්ද නායක පූජකවරයන්ද විනයදරයන්ද විනයදරයන්ද විසින් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නට ප්‍රතික්ෂේප කරනු ලබන්න හා මරණු ලබන්නටත් මරණු ලබන්නට තෙවන දින තෙවන දින යළි මරණින් උත්ථාන කරනු ලබන්නටත් යලි මරණින් උත්ථාන කරනු ලබන්නට නියම වතයි වදාළසේක. නියම වැතේ වදාළසේ මගේ ආදරේ ප්‍රමාතනේ මේක ජේසුගේ තීරණයක්. choice එකක්. එදා ආදම් තීරණයක් ගත්තා එපයි කිව්ව ගහෙන් කන්න. ජේසු තීරණය කරා කුරුස ගසට යන්න. පිලිපි දෙවනි පරිච්ඡේදය 6 වෙනි වගන්තිය බලන්න. ඒක ජේසුගේ තීරණයක්. බලහත්කාරකමින් තාත්තා බල කරලා යවුවේ නැහැ. ජේසුස් සිය කැමැත්තෙන් අරගෙන යන්නේ. උන්වහන්සේ කතා කළා කියනවා. මගේ ප්‍රමාතයනේ. ඔයාලා දැකලා තියෙනවා නම් මරන්න අරගෙන යන හරක් සමහර වෙලාවට. පාරේ දැකලා තියෙනවා. දැකලා තියෙනවද නැද්ද? හරි පුදුමයි උන් යන විදිය. උන් ඇදගෙනද යන්නේ? උන් යනවා නිකන් මගුල් ගෙදර යනවා වගේ යන්නේ. දැකලා තියෙනවද? ඒ කියන්නේ එහෙම අවබෝධයක් නැහැ. ඕක බැටළුවගේ తত্ত্বය. මගේ ප්‍රමාදනේ බැටළුව රියැක්ට් කරන්නේ නැහැ. මරණයට අරගෙන යන බැටළුවෙක් වගේ උන්වහන්සේ නිශ්චලව හිටියා කියන්නේ ඒකයි. ඒක ජේසුගේ choice එකක්. මගේ ආදර ප්‍රේමාන්තනේ ආදරය කියන්නේ choice එකක්. ඒක නිදහස් කැමැත්තක් නැතුව ආදරය කරන්න බෑ. ඇති කරන්න ගත්ත මාල ගිරවි අතාරින්න කියලා ඇයි කියන්නේ ඔහෙලා හිතුවඳෑ දාලා යයි කියලා. කුඩු ඇරලා බලන්න ඕනේ යනවද කියලා. කුඩු ඇතුලේ තියෙන පෙත්ත පොතේ ආදරේද ආදරේ පෙත්ත පොතේ ආදරේ අද බයිය කෑවත් නෑ කුඩු ඇරලා මොන බද්ද ඊට පස්සේ තිරිඟු කන්න යන්නේ අතහල්ලා මගේ ප්‍රමාදනේ එහෙම ආදරය කරන්න බෑ. ජේසු තීරණයක් ගත්තා මැරෙන්න. ආදම් තීරණයක් ගත්තා තහනම් ගහෙන් කන්න. ජේසු තීරණයක් ගත්තා කුරුස ගහේ එල්ලෙන්න. ඒක අපි දකින්නේ පිලිප්පි 2:6 වචන ගමු. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දරු නමුත් දෙවියන් වහන්සේ හා කියන්න දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙනම තබාගත යුතු වස්තුවක් යයි නොසිතා තමන් වහන්සේවම ත්‍යාජ කරගනිමින් ඒ කියන්නේ මොකක්ද මේ කියන්නේ උන්වහන්සේවම දුන්නා. ඒක තීරණයක්. මගේ ආදර ප්‍රේමාන්තනේ ජීවිතේ හැම වෙලාවෙම තීරණයක්. ඇයි අපි ජේසුව තෝරගත්තේ නැත්තේ? ඇයි මම මෙතන තෝරගත්තේ? ඇයි ජේසුව තෝරගත්තේ නැත්තේ? ඒක ජීවනය කියලා දන්නවනම් ඒක ආශිර්වාදය කියලා දන්නවනම් ඇයි මම ඒක තෝරගන්නේ නැත්තේ? සාපය ගත්තේ තෝරගත්තේ. විපත එන්නේ සුන්දර කෝටින් එකක නම් ඇයි සුන්දර කෝටින් එකේ ඇතුලේ තියෙන ඒ සාපය දකින්නට බැරි? ඒ චීස් කෑල්ල අමුණපු හැම දකින්න බැරි? අපි අන්ධයි මගේ ප්‍රේමවන්තයනි. ඒකයි මේ පාලු කරේ අපිට ඕනේ. අපි මාංශය ලොක් කරලා ස්පිරිත්තුව එළියට ගන්නවා. එතනදි තමයි මට පේන්න ගන්නෙ මම මොකක්ද මේ කරන්නේ? මම මොන ජරා ගොඩකද läගලා ඉන්නේ? මම මොකක්ද මේ හදාගෙන ඉන්නේ? ඒක අනවසරයි කියලා. ඒ සුද්ධාත්ම අත්දැකීමට අපි යන්නේ මගේ ප්‍රමාදයනේ. ජීවිතේ පාපය ඇතුලේ ඉද්දී අපිට තේරෙන්නේ නැහැ. ඒක පාපයක් කියලා. ඒකෙන් එළියට ආව තමයි තේරෙන්නේ මොකක්ද මේ කරේ? මොකක්ද මම මේ කරන්නේ? ඒක ඇතුලේ ඉන්න මිනිස්සයා දන්නේ නැහැ.
මේ රාත්‍රියේ නයිට් ක්ලබ් එකකට ගිහිල්ලා බලන්නකෝ. යන්න එපා මං කියන්නේ තේරෙනවද? නයිට් ක්ලබ් එකක දාගෙන ඩාන්ස් කරලා තේරෙනවද කියන එක ගන්නන ඩ්‍රග්ස් අරගෙන තේරෙනවද අසික්කදයා කරන අය හිතන්නේ එතන මරු කියලා. හැබැයි අපිට තේරෙනවා ඒක මොකක්ද කියලා. ඒකෙන් එළියට ආවම තමයි තේරෙන්නේ මගේ ප්‍රමාන්තනේ. අත්දැකීමෙන් නැති තේරෙන එක මොකක්ද? ඒ අවතියේ මගේ තීරණයේ බරපතල අවුලක්. ඒක ජේසුගේ choice එකක්. ජේසු තීරණය කරනවා මොකක්ද? තමන් විසින් බදාගත යුතුම වස්තුවක් යයි නොසිතා තමන්ව ත්‍යාජ කරගනිමින් වහලෙකුගේ ස්වරූපයක්ගෙන කියන්නේ හැමෝම. වහලෙකුගේ ස්වරූපය අපහා සමාන මිනිස් කෙනෙකු වූසේක. මිනිස් කෙනෙකු වූසේක. මගේ ආදර ප්‍රමාන්තිනේ ජේසු මැරෙන්න තීරණය කරා. ඒකයි යේසු ශිෂ්‍යයද කතා කළා කියන්නේ. ඒකයි සුශිෂ්‍ය කතා කළා කියන්නේ පැහැදිලිවම වචනේ නැවත ගන්න. උන්වහන්සේ මෙහෙම මෙසේ උන්වහන්සේ මැරෙන්න බව ප්‍රකාශ කරා. ඒකට ජේසු දැස් වෙලා හිටියා. ඊළඟට ගන්න. ජේසුස් වහන්සේ කියන්න ජේසුස් වහන්සේ කතා කොට වචනය අයින් කරන්න. කරුණා කර මා අනුව ආවේ නැත්තම් බලා ගන්න පුළුවන්. චේතනද මාව ආව නැත්තම් ඉතින් බලමු. ආවේ නැත්තම් ඔළුව කුඩු වෙන්න දෙන්නේ. තේරුණාද? ආවේ නැත්තම් එහෙම කරලා බලහත්කාරකමින් මගේ ප්‍රේමවන්තයනි ඔබ මාව හරක් කරන උන්වහන්සේ කොටලුවන් කරන බූරුවන් කරන උන්වහන්සේ කවදාවත් ගොපල්ලෙක් නෙමෙයි. ගොපල්ලා පිටිපස්සේ ඉඳන් තෙනවා අරගෙන චටස් ගාලා වදිදි තමයි යන්නේ. තේරුණාද? උන්වහන්සේ එන්නේරෙක්. උන්වහන්සේ ඉස්සරහ යන්නේ. උන්වහන්සේ අනුගමනය කරනවාද අයාලේ යනවාද ඒක ඔබගේ තීරණයක්. ඒකන මගේ ප්‍රේමවන්තනේ උන්වහන්සේට කැමැත්තක්. ඒකේ වචනය ගන්න වචනේ කතා කරලා කියනවා මොකක්ද? යමෙක් මා අනුව එන්න කැමැත්තේද? ඒ කැමැත්ත නැත්තම් ඔබට ජීවිතේට මේක කරන්න බෑ. උන්වහන්සේත් එක්ක කැමැත්ත ඇති වෙන්නේ කොහමද? ඒ ආදරය ඇති වෙන්නේ කොහමද? ඒක රිලේෂන්ෂිප් එකක්. මම තෝරගන්න දේ මගේ ප්‍රේමවන්තනි ජේසු ඉස්සරහා ඌරු තෝරගත්ත සමහර මිනිස්සු වගේ. ඇයි මම ජේසුව මෙච්චර ආදරෙන් තියෙද්දි ඌරංග තෝරගත්තේ? මම ජේසුව දන්නේ නැහැ. අර තුන්වෙනි 16 කිව්වා එක ටැලන්ට්ුවක් දීපු මිනිස්සයා කිව්වා ඔබ වහන්සේ නොවබුල තැනින් කපා ගන්න දරුණු කෙනෙක් නිසා ඔන්න වැළලුවා මෙන්න ගෙනාවා කියලා. රාසිය දන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමවන්තනි උන්වහන්සේව දන්නවා නම් උන්වහන්සේව අඳුරනවා නම් ආශ්‍රය කරලා ඒ ආදරෙන් ඔබ පිරෙනවා නම් ඒ කැමැත්ත ඔබ තුළ එනවා. ඒකයි ජේසුව මරන්න ලෑස්ති වෙද්දී ගෝලියෝ සරන් කැපට ගහගෙන දුවන්නේ. හතර වටේ අඳන් හිටිය ඇඳුමක් දාලා දුවනවා. ඒගොල්ලෝ මොන ජේසුද? පේදුරුතුමා මාළු කොට කතා කරලා තේරුණාද කියන එක ජේසු තුන් පාරක් දන්නේ නැහැ කිව්වා. ජේසු උගස් කරා තේරුණාද කියන අනිත් අය පනලා දිව්වා. ජේසුට වඩා ලෝකයේ ලොකු වුණා. හැබැයි උන්වහන්සේ ආයි හොයාගෙන ඇවිල්ලා කිව්වා ඔබ යන්න උඩුමහල් මැදුරට යන්න ජෙරුසලමෙන් ඉවත් වෙන්නේ නැතුව ඉන්න ඉහළින් බලය ලැබෙනකම්ම. එක දවසක් තිබුණා ශුද්ධාත්මයන්ෝ ආපු. ශුද්ධාත්මයන්ෝ දේවතාත්තා දේවපුතාගේ ආදර සම්බන්ධයේ බ්‍රිජ් එක ශුද්ධාත්මයන්ෝ ඒ ආදරයට අරගෙන ගියා. ශුද්ධාත්මයන්ගෙන් පිරිච්ච දවසේදී මගේ ආදර ප්‍රේමවන්තනි ඒ පීඩාව හැම අරගලයක්ම මහා සුන්දර තැනකට ගියා. ඒකයි රෝම 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය අපි කියවන්නේ. පීඩාවෙන් ඉවසීමද? ඉවසීමෙන් තැම්පත් බවද? ඉවසිල්ලෙන් තැම්පත් බවද? තැම්පත් බවෙන් බලාපොරොත්තුවද උපදින බව දැන අප විඳින පීඩාවවලදීවද අපි ප්‍රීති ප්‍රමෝද වෙමු. ඒ බඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේයි. මන්ද කියන්න අපට දෙන ලද ශුද්ධාත්මයන්ෝ දේව ප්‍රේමය අප සිත් පුරවනසේක. ඒ දවස ආවයින් පස්සේ අපි මාංශයට ඉඩ දීලා මාංශයේ සැපත් එක්ක කික් එකක් ත්‍රිල් එකක් එක්ක ඉඳි ආත්මයන්ෝ කටයුතු කරන්නේ නැහැ. එකයි මේ පාලු කරයට යන්නේ මර්ධන ක්‍රියා කරන්නේ යාඥාවේ බලය අයිති කරගන්නේ ඒ කනෙක්ෂන් එක ජේසුගේ ආදරය දැනෙන තැනකට යන්න. ඒ ආදරය දැනෙන දවසේදී
මගේ ආදර ප්‍රේමාන්තනේ ශුද්ධාත්මයන්ගෙන් පිරුණාම ඒ ආදරය දැනෙන දවසේදී පවුලතුමා කතා කළා කියනවා පිලිපි 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය. පිලිපි 3 කියලා කියනවා පවුලතුමාගේ මේ choice එක මම කරන්නේ මම අකමැති දේ කියපු පවුලතුමාගේ choice එක ආත්මයන්ගේ බලයෙන් මොකද වෙන්නේ? ඒ උනාස කියනවා ඒත් මට වාසියක්ව තිබූ දේම ක්‍රිස්තුස් වහන්සේ උදෙසා දැන් අවාසියක් යයි සිතන්නට පටන් ගතිමි. ඒ විතරක් නෙමෙයි. එපමණක් නොවේ. මගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ දැන ගැනීම විශිෂ්ටතාවය නිසා ඒ සියල්ල කියන්න ඒ සියල්ල අවාසියක් යයි ගණන් ගතිමි. අවාසියක ගණන් උන්වහන්සේ නිසා උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව මට නැති වී ගියා පමණක්. ඒ කියන්නේ මගේ ප්‍රමාන්තනේ ජේසුද නැත්නම් ලෝකයද? පවුලතුමා එයාවිල්ලා ප්‍රභූවරයෙක්, එයාවිල්ලා පරිසිවරයෙක්, ගමාලියලගේ ගෝලයෙක්, එයා චරිතයක්. ලෝකයේ තිබිච්ච යාට තත්ව තානාන්තරය එක පැත්තක. ජේසු අනිත් පැත්තේ. ගොඩාක් වෙලාවට අපිට තීරණය කරගන්නත් බෑ. හැබැයි නගුලට අත තියලා ආපසු බලන චරිත කීයක් ඉන්නවද? ඒ තීරණය තුලත් පස්සේ නිකන් මඤ්ඤං වෙලා අයියෝ අපරාධේ කියලා පෙරේතව ආයිත් අර බල්ලා වමනයට යනවා වගේ ඊරි මඩට යනවා වගේ ඒ පාපෙටම ආයි කඹුරන යන කලකන්නිකමක් අපේ තුල තියෙනවා. පවුලතුමා කතා කළා කියනවා. මම ක්‍රිස්තුස් වහන්සේගේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒ සියල්ල කියන්නේ ඒ සියල්ල කුණු කසලයයි සලකමි. කුණු කසලයයි සලකමි. පවුලතුමා තෝරගත්ත විතරක් නෙමෙයි අත්හැරපු දේ ජරාව මට එපා. මගේ ආදර ප්‍රේමාන්තනේ අපිට ඒ choice එක ඕනේ. choice එක ගන්න බයකින් තුවක්කුවක් පෙන්නලා නෙමෙයි. choice එක ගන්න වෙනම අත්දැකීමක. හොඳ නරක තියෙනවා. උනා අපාය, යක්ෂයා, තඩුවන් හින්දා බය නිසා මම කරනවා නෙමෙයි. පව් කරනවට වඩා බය නිසා හරි නොකර ඉන්න එක හොඳයි. ට්‍රේනින් එකේ බයක් එක්ක ට්‍රේන් වෙන එක හොඳයි. හැබැයි ඇත්තටම මම ශුද්ධාත්මයන්ගෙන් පිරීලා ඒ තීරණය ගින්න ජලය තියෙනවා. ඒ choice එක ගන්නෙ මම ඇත්ත ආත්මයන් තුල අවබෝධයත් එක්ක. ජොම් 16 වෙනි වගන්තිය කියනවා උන්වහන්සේ පැමිණි කල පාපය ගැනද විනිශ්චය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය කරන ගැනද ලෝකයට වටහා දෙනසේක. ශුද්ධාත්මයන් ආවයින් පස්සේ මගේ ප්‍රේමාන්තයනේ නැසි කියා දෙනවා ඇත්තම පාපය මොකක්ද කියන එක. පාපය ගැනයි මා කිව්වේ ඔවුන් මා නොඅදහන්න බැවිනි. මාව අදහන්න නැතිකම. එනිසා මේ පාලු කරේ අදහන්න මගේ ප්‍රේමාන්තයනේ. මගේ ප්‍රේමාන්තය අදහන්න මෙතන මෙහෙමයි කියලා ඔබගේ බැංකු ගිණුමක් තියෙද්දි අතන කන්ටැක්ට් එකක් තියෙද්දි මෙතන ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙද්දි මගේ ප්‍රේමාන්තනේ හරි ඔබ යනවා. හැබැයි අර ඔක්කොම තියෙනවා. ඒ ඉන්ෂුරන්ස් එක තමයි යන්නේ. අදහනවා. හැබැයි අරවත් තියෙනවා. හැබැයි ඔක්කොම නැති වෙච්ච තැන තමයි හරියට මම අදහන්න පටන් ගන්නෙ. පාලු කර ඒකයි අනිත් හැම දෙයක්ම අයින් කරලා ජේසුව විතරක් අයිති කරගන්න කාලයක්. ජේසුත් එක්ක විතරක්ම යන කාලයක්. ඒකයි මගේ ප්‍රේමාන්තනේ මේ ඥානකාන්තිය තේරුම. උන්වහන්සේ කතා කළා කියනවා යමෙක් මා අනුව එන්නට කැමැත්තේද ඒ කැමැත්ත ඔබ තුළ තියෙන්නට ඕනේ. කැමති නම් විතරක් මොකද කියන්නේ? ඔහු කියන්න ඔහු තමකම පැත්තක තබා එහෙම එකක් නෙමෙයි. තමකම නසන්න. ඒ කියන්නේ චප්ප කරලා කඩන්න. පොඩි කරලා විසි කරන්න. හරියට එලිෂා පිළිතුරු දුන්නා වගේ. එලිෂාට කතා කරද්දි මගේ ප්‍රේමාන්තනේ එයා ගොඩාක් සල්ලි තිබිච්ච කෙනෙක්. එයා හරක් ජෝඩු ගොඩාක් එක්ක හානව තැනක ඉන්නේ නැද්දි එලිෂා මොකද කරන්නේ? හරක්ව මරනවා. නගුල කඩනවා. නගුල දරට අරගෙන පුච්චලා හරක්ව බාබිකියු කරලා කට්ටියට දීලා කන්න දීලා එන්නේ. ආයි හැරෙන්නවත් නැහැ. තමකම නසන විදිය. තමකම හුරතල් කර කර ඉන්න එපා. තමකම පැත්තක තියන්නට එපා. තමකම කියන තැනදී මුලින්ම ඔක පොඩි කරන්න. පේදුරුතුමාට බෝට්ටුව දාලා එන්න කියද්දී බෝට්ටුව වෙරළේ තියලා ආවනේ. මේක බයිබලීය පදනමක් නෙමෙයි. මම නිකන් සුන්දර දෙයක් කියන්නේ. වෙරළේ තියලා ආවා. බොට්ටුව එහෙමම තිබුණා.
පේදුරුතුමා ජේසුව උත්තාන වුණායින් පස්සේ ජේසු නැහැ කියලා දැනනහම කිව්වා මම ආයි යනවා මාළු අල්ලන්න කියලා ආයි බෝට්ටුවට ගියා. පේදුරුතුමාත් අර අල්ලපු මාළු ටික නේද බෝට්ටුව කඩලා ලී ටික අතරක බාබිකියු කරලා මාළු කන්න දීලා ආවනම් යන්න බෝට්ටුවක් නැති වෙනවා. ඔක චප්ප කරන්න. මම ආස විදිහ මම කැමති විදිහ පෞල් ජීවිතේ මගේ විදිහ ඒක තමයි තමකම කියන්නේ මගේ සිස්ටම් එක මගේ විදිහ ඔක මරන්න ඔක මරණ තැන තමයි ඔබගේ කුරුසිය මගේ කැමැත්ත උනාසගේ කැමැත්ත ඔකයි කුරුසිය තාත්තලා ගාවට ගිහලා ජෙසු කිව්වේ එකයි තාබ්බා පියාණනි වහන්සේට සියල්ලක්ම පුළුවන් කරන්න පුළුවන් හැකිය පුළුවන් නම් මේ පාත්‍රය අයින් කරන්න හැබැයි මගේ කැමැත්ත නෙමෙයි වහන්සේගේ කැමැත්ත එක මරණ තැනයි මගේ ප්‍රේමවන්තයනි ස්වාමින් වහන්සේගේ කැමැත්ත ඔබගේ ජීවිතේ එන්නේ. තමකම නසා කියන වචනය තමකම නසා දිනපතා සිය කුරුසිය දරාගෙන මා අනුආවාවේ දවස ගානේ කුරුසිය මගේ ප්‍රේමවන්තයනි. දවස ගානේ ඔබට චැලෙන්ජ් එකක්. මේ දවසේ චැලෙන්ජ් එකක් තියෙන්නේ. ඒක ඩේලි ප්‍රොසෙස් එකක්. ඒක දවසකම උදේ නැගිට්ටාම ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා ඒ දවසේ චැලෙන්ජ් එක බාර ගන්න. ගව් ගානක යායන් වල චැලෙන්ජස් නෙමෙයි. අපිට දිනපතා නෙමෙයි සතිපතා, මාස්පතා, අවුරුදු පතා තේරුණාද කියන එක. ඒ කියන්නේ ඊයේ පෙරේදා තේරුණාද කියන එක පෙරේරේදා ඒවත් දාගෙන ඒ මතකයක් දාගෙන ඊට පස්සේ ඉස්සරහා අනාගතයක් දාගෙන නන්නත්තර කරගන්නවා. අද දවසේ උන්වහන්සේ ඔබ බලාගන්නේ. හෙට දවසේ මොකක් වෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි අද දවසේ බලාගත්තු ස්වාමීන් වහන්සේ හෙට දවසේ ඔබ බලා ගන්නවා. අද දවසේ චැලෙන්ජ් එකට අද දවසේ මුණ දෙන්න. ඒක හෙට දවසේ එකතු කරගන්න එපා. අනිත් දවසක එකතු කරන්න එපා. උන්වහන්සේ එකයි මතේතුමාගේ සුවිශේෂයේ 6 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම කතා කරලා කියන්නේ. 34 වෙනි වගන්තිය. එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදර වලට තව කරදර එකතු නොකර ගන්න. මාස ගානක් ඉඳලා ඊට පස්සේ ඇන්සයිටි ඩිසෝඩර්. දැන් කොහොමද මේව කරන්නේ? තේරුණාද කියන එක? යකා ඇවිල්ලා සවලෙන් දාලා වගේ දානවා. අපිටත් හිතනවා වයසට ගියාම මොනවා වෙයිද දන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු බලාගෙනද දන්නේ නැහැ. ඒ කියන්නේ මොන ඉවනිං ස්ටා යන්න වෙයිද දන්නේ නැහැ. ස්වාමිලා දාන්නේ ඒකට. තේරුණාද කියන එක? එහෙම හිතනවා. දැන් මගේ ප්‍රමාන්තනේ දැන් එතනදී දැන් මට මේ දවස්වල හිතන දේ තමයි අපේ ෂෙමාල් බ්‍රදර් ෂෙමාල් සතාරකින් පස්සේ එයාගේ අවුරුද්ද කාලය ඉවරයි බ්‍රදර් යනවා. එතකොට මේ මැට්‍රික් කොහොමද කරන්නේ? තේරුණාද කියන එක? එහෙම හිතනවා. ඉතින් ඒක හෙට දවසේ කරදර. ආයිත් උන්වහන්සේ දුන්නා නම් උන්වහන්සේ ගනි උන්වහන්සේ දෙන කෙනා බලා ගනි. මගේ ආදර ප්‍රමාන්තනේ. එක දවසක කරදර එක දවසක ඇති. දිනපතා කුරුසයක්. ඒක එනිසා මේක ෆෝකස් එකේ තියාගත්තොත් හරි දවස් මාස 3කින් පස්සේ එරියස් වෙනවා. මාස 3ක් පස්සේ මේක ගෙවන්න ෆිනෑන්ස් ගෙවා ගන්න බැරි වෙනවා. හරි තේරුණාද කියන එක දැන් මොකද කරන්නේ? හරි ඒක හරි අද මොකක්ද ඔයාලට තියෙන්නේ? මගේ ප්‍රේමවන්තනි මේ අද මොකක් එක අදහස් කරන්නේ නැහැ. තේරුණාද? හෙට දවසක අද හෙට මරුණත් අද සපයි අද ජොලි කරලා එහෙමද? හෙට මරුණත් අද සපයි. තේරුණාද කියන එක? මන්ඩේ මොකද්ද ටියුස්ඩේ වෙන්ස්ඩේ තර්ස්ඩේ වන්දන එහෙම තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ට්‍රස්ට් එකක්. වචනය තුල ඉන්නේ නැද්දී අද දවසේ ස්වාමීන් වහන්සේ මගේ කැමැත්ත මරලා ස්වාමීන් වහන්සේට ඉඩ දෙන තැන උන්වහන්සේ ඔබ වරගෙන යනවා. යමෙක් මා අනුගමනය කරන්න කැමැත්තේද? ඔහු තමකම නසා දිනපතා සිය කුරුසිය දරාගෙන මා අනුව ආවා වේ. මගේ ආදර ප්‍රමාන්තයනි. මට පුතෙක් ඕනේ කවුරු හරි. කවුරුද පුතා එනවද මගේ ගාවට? පරිණත කරලා දුන්න. very good. මේකේ විදි දෙකක් තියෙනවා. ඔය අතන ඉන්න පැටියෝ. අතන ඉන්න. හරි. ෆාදර් ගාවට එන්න. පෑන ඉල්ලන්න. පෑන ඉල්ලන්න. අයන්න. හරි. ෆාදර් ගාවට එන්න. කළු පෑන ඉල්ලන්න. කළු පෑන. අතට යන්න. මේක තමයි ඩිවෝටි කියන්නේ. අවශ්‍යතාවයේදී ජේසු ගාවට යනවා ලබා ගන්නවා එනවා.
හැබැයි ඩිසයිපල් කියන්නේ ප්‍රේරිතෙක් කියන්නේ තමකම නසන දෙයක්. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ උන්වහන්සේ එක්ක යන්න තීරණයක්. උන්වහන්සේත් එක්ක ගමනක් යන්න. උන්වහන්සේත් එක්ක අත්දැකීමකට යන්න. ඒ කියන්නේ ජේසුත් එක්ක යන මා අනුව එන්න කැමැත්තේද? ඒ කියන්නේ මම අඩිය තියෙන විදිහම තියන පුතේ. මම අඩිය තියෙන මගේ වම් අතට කඩ කිව්වා. හරිද? දකුණ ඕකව. අම්මා වම දකුණ වම දකුණ වම දකුණ වම මා අනුව එනවා කියන්නේ ඒක වෙනම ගමනක් මගේ ප්‍රමාන්තනේ. ස්වාමීන් වහන්සේ මේ රාත්‍රියේ ඔබට කතා කරලා කියන්නේ ඒකයි. thank you පුතේ. මා අනුව එන්න කැමති කෙනා තමකම නසා දවස ගානේ කුරුසය අරගෙන එන්න. ඒක choice එක. ඒක choice එක. ඔබට පුළුවන් ඒ choice එක තීරණය තුල ජේසුව අතරින්න. ඔබට පුළුවන් තාත්තව අතහැරලා ඔබගේ සුන්දරත්වය හොයාගෙන යන්න. ඔබට පුළුවන් ඔබ තාත්තගේ සෙනෙහස අතහැරලා ඔබගේ දේ කරන්න නපුරා අතවන්න තැනට යන්න. ඒක ඔබගේ choice එකක්. එනිසා මේ පාලු කරේ හැබැයි ඒ choice එක පිටිපස්සේ ඒ වෙලාවේ thrill එකක්, ඒ වෙලාවේ සුන්දරත්වයක්, ඒ වෙලාවේ ජොලියක් තියයි, කික් එකක්, ෆන් එකක් තියයි. හැබැයි සදාතනික වේදනාවක, ආතතියක, ડિප්‍රෙෂන් එකක ඔබව හිර වෙලා ඔබ නන්නත්තර කරනවා එක තැනක නපුරා. එනිසා මේ සතාරිකයේ මේ දෙවනි දවසේ ස්වාමීන් වහන්සේ පෙන්නන මේ තීරණය ගින්නද ජලයද සැපතද විපතද කියන එක තීරණය කරන්න. ඒ ගින්න ඉදිරියේ පිටිපස්සේ තියෙන විපතක්, ඒ ජලය පිටිපස්සේ තියෙන සැපතක් මේක තීරණය කරගන්න. ඒක දකින්න සුදාත්මයන් තුළ ඔය තිමිරපට අස්සේ දකින්න ඔය කැකේරන කැලැත්තෙන ලෝදිය දකින්න අපිට උන්වහන්සේ වෝනේ. ඒ තුළ තම ජේසුව මගේ ඉස්සරහා මට ඕනේ වෙන කිසි කෙනෙක් නෙමෙයි. ජේසුව මට ඕනේ. ඒ නිසා මමගේ තමකම නැසලා මම ආසදේ අතෑරලා දෙපැත්තේ රෙන්ඩු තෝනිල් කාල් වයිපර් නඩ කඩල විලුවන්. ඒ කියන්නේ බෝට්ටු දෙකක කකුල් තියාගන්න බෑ මට. මම එතන අතාරින්න ඕනේ. ඒක අතාරින්න යකා දෙන්නේ නැහැ. කියයි හරි ෂෝක් අපරාධේ. ඕකත් එක්ක ඕකයි මේකයි. උනාසේ කියනවා ස්වාමීවරු දෙදෙනෙකුට ඔබට සේවය කරන්න බෑ. එක්කෙනෙක් ඔබ ද්වේෂ කරලා එක්කෙනෙක්ට ඔබ ආවඩනවා. ඒ තීරණය ගන්න බලය අපි ඉල්ලමු. මේ චතාරිකේ ජේසුව දකින්නට. එනිසා උන්වහන්සේට අපි අතරට එන්න කියමු. උන්වහන්සේව දකින්න. තමකම නසා තම කුරුසිය දරා ස්වාමීන් වහන්සේ වෙතට එන ජීවිතයකට අපි ඇතුල් වෙමු. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා.